එහෙනම් අද අපිට තියෙන්නේ ඉතින් නතර කරපු තැන ඉඳලා පටන් ගමු අද. ඊට කලින් පුතේ අපි පොඩ්ඩක් මේ වෙද්දි කතා කරලා තියෙන ටික මතක් කරමුකෝ. හරි. ඉතින් අදම පන්තිට සම්බන්ධ වෙච්ච ළමයි කියනනම් ගැටලුවක් නැහැ. මේ අද කරන ඉඳලා වැඩ ටික කරන්නකො පුතේ. ඒ ටික පැහැදිලි වෙනවා ඈ. ඉතින් අපි කතා කර ඉන්නේ පළවෙනි පාඩමනේ. හරි. අපි කතා කරගෙන ඉන්නේ පළවෙනි පාඩම ගිණුම්කරණයේ අවශ්‍යතාවය. සහි හැඳින්වීම කියන කොටසනේ. ඉතින් මේකදී අපි මුලින්ම කතා කරා ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. හරි මේ අපි කතා කරපුව පොඩ්ඩක් ආයෙ මතක් කරන්නේ. මේක පුතේ දිගටම ඕනේ. හරි. පුතේ ගිණුම්කරණය කියන එකට ලෝකෙ පිළිගත්ත නිර්වචනයක් අපි නැහැ කියලා කිව්වා. හරි. ගිණුම්කරණය කියන එකට ලෝකෙම පිළිගත්ත පොදු නිර්වචනයක් නැහැ පුතේ. නමුත් ගිණුම්කරණය යනු කුමක්ද කියලා ලෝකේ ඉන්න පුතේ මහාචාර්යවරු ලෝකේ ගිණුම්කරණය පිළිබඳව පිළිගත්ත ආයතන ගිණුම්කරණය යනු කුමක්ද කියලා ඒගොල්ලන්ගේ නිර්වචනය ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒක පුතේ අපි පොදුවේ පිළිගන්න නිර්වචනයක් විදිහට පිළිගන්නේ නැහැ. ඒවා අපි පිළිගන්නේ ඒගොල්ලන්ගේ අදහස්. ඒතර ඒ අදහස් අනුව පුතේ අපි ගිණුම්කරණය කියන එකට පොදු අදහසක් ගොඩනගා ගත්තා. ගිණුම්කරණය කියන එකට පුතේ අපි පොදු අදහසක් ගොඩනගා ගත්තා. මතකද? අපි ගිණුම්කරණය කියන එකට ගොඩනගාගත්ත පොදු අදහස උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උනන්දුවක් දක්වන පාර්ශවයන්ට හරිද? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මොකටද පුතේ? තීරණ ගැනීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා මොකට අදාළවද? ගිණුම්කරණ ඒකකයකට අදාළ ඒකකයකට අදාළ හරිද? ඒක ගිණුම්කරණ ඒකකයක් කියලා කියන්නේ ගිණුම්කරණ ඒකකයට අදාළ මොනවද? ආර්ථිකමය තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලියට අපි කිව්වා මොකක් කියලාද? ගිණුම්කරණය කියලා අපි පොදු අදහසක් ගොඩනගා ගත්තා. මේ පුතේ අපි ගිණුම්කරණය යනු නැත්නම් ගිණුම්කරණය යනුවෙන් කුමක් අදහස් වේද කියලා ඇහුවොත් අපි දෙන උත්තරයක් අපි පොදුවේ ගොඩනගා ගත්තා. මතකයිනේ අපි ගොඩනගාගත්ත අදහස මොකද්ද? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයකට අදාළ ආර්ථිකමය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියට අපි කිව්වා ගිණුම්කරණය කියලා. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයකට අදාළ ආර්ථිකමය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියට අපි කිව්වා ගිණුම්කරණය කියලා. ඒතර මේකේ අපි වචනත් වෙන වෙනම කතා කරා. මතකයිනේ? මේකේ තියෙන වචනේ අපි ගිණුම්කරණ ඒකකය ගැන කතා කරා. පුතේ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන එකට ගිණුම්කරණයෙන් කරනවා කිව්වේ ඒ තොරතුරු සපයන්නේ ව්‍යාපාරයක නම් එතන ව්‍යාපාරය තමයි ගිණුම්කරණ ඒකකය. ඒ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන්නේ පුද්ගලයෙකුගේ නම් එතන පුද්ගලයා තමයි ගිණුම්කරණ ඒකකය. අපි තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන්නේ රජය නම් එතන රජය තමයි ගිණුම්කරණ ඒකකය. ඒ කියන්නේ අපි ගිණුම්කරණ ඒකකය කියන වචනේ කතා කරා. පුද්ගලයෙක්, රජයක්, ව්‍යාපාර සංවිධානයක්, ව්‍යාපාරයක් හෝ ඕනෑම ක්‍රියාවලියකට අපි කිව්ව මොකක් කියලාද? ගිණුම්කරණ ඒකකය. මතකද ගිණුම්කරණ ඒකකයක් කියන වචනේ. හරි. ගිණුම්කරණ ඒකකය කියන වචනේ අපි කතා කරා. ඊට පස්සේ ගිණුම්කරණ ඒකකය කියන වචනයෙන් පස්සේ අපි උනන්දුවක් දක්වන පාර්ශව තමයි අපි ගිය සතියේ කතා කරේ. උනන්දුවක් දක්වන පාර්ශව සහ ඇයි ඒගොල්ලෝ උනන්දුවක් දක්වන්නේ? අයිතිකරුවෝ, කල්මනාකරුවෝ, සේවකයෝ, ණය හිමියෝ, හරි රාජ්‍ය ආයතන මේගොල්ලෝ උනන්දුවක් දක්වනවා කියලා අපි කතා කරා. ගිය සතියේ කතා කළා මේ ගිය සතියේ වල පිටුපුනේ ළමයිට ඒ YouTube එකේ රෙකෝඩින් ටික තියෙනවා. ඒ ටිකෙන් ඒ ටික ඉගෙන ගන්න පුළුවන් පුතේ. ඒ ටිකෙන් ඒවා ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඒවට හිතියේ නැහැ කියලා වැඩි හිතන්න එපා. හරි. එතකොට ඒ උනන්දුවක් දක්වන පාර්ශව ගැන අපි වෙනම කතා කරා. ඊට පස්සේ උනන්දුවක් දක්වන පාර්ශව ඊට පස්සේ ආර්ථිකමය තොරතුරුත් අපි ගිය සතියේ පටන් ගනිද්දිම කතා කරේ ආර්ථිකමය තොරතුරු. මොනවද අපි ආර්ථිකමය තොරතුරු කියලා කිව්වේ? ආර්ථිකමය තොරතුරු කියන වචනේ අපි ගිය සතියේ පාඩම් පටන් ගනිද්දිම කතා කරා. මොනවද ආර්ථිකමය තොරතුරු කිව්වේ? මුදලින් මැනිය හැකි තොරතුරු වලට කිව්වා ආර්ථිකමය තොරතුරු. අපි ගිණුම්කරණයෙන් සපයන්නේ මොන තොරතුරුද?
ආර්ථිකමය තොරතුරු. නමුත් තීරණ ගන්න අවශ්‍ය වෙන්නේ ආර්ථිකමය තොරතුරු විතරක් නෙමෙයි ආර්ථිකමය නොවන තොරතුරු තීරණ ගන්න අවශ්‍ය නැහැ කියලා අපි කතා කරා. හරි. එතකොට ඒ තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය අපි ගිණුම්කරණය කියලා කතා කරා. එතකොට පුතේ මේකනේ අපි ගිණුම්කරණය කියලා කතා කරේ. ඊට පස්සේ ගිණුම්කරණයේ අරමුණ විදිහට අපි කතා කරේ මොකද්ද? ඒ ගිණුම්කරණයේ ඒකේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම අවශ්‍ය තොරතුරු සැපීම තමයි ගිණුම්කරණයේ අරමුණ. ගිණුම්කරණය කියන්නේ තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. ඊට පස්සේ පුතේ මම ගිය සතියේ අන්තිමටම කතා කරලා ඉවර කරේ. එතෙන් තමයි අද පාඩම් පටන් ගන්න තියෙන්නේ අපිට. ගිය සතිය ඉවර කර තැන අද පාඩම් පටන් ගන්න තියෙන තැන අපිට එතන ගිණුම්කරණය. දැන් අපි දන්නවා ගිණුම්කරණයෙන් සපයන තොරතුරු වෙනස්. ඒ තොරතුරු ප්‍රයෝජන ගන්න පාර්ශ්වයේ විවිධ පාර්ශ්වයන් ඉන්නවා. ගිණුම්කරණයෙන් සපයන තොරතුරු ප්‍රයෝජන ගන්න පුතේ විවිධ පාර්ශ්වයන් ඉන්නවා. ඒ පාර්ශ්වය අපි කතා කරා ගිය සතියේ. ඒ පාර්ශ්වයන්ට පුතේ එක එක පාර්ශ්වයන්ට අවශ්‍ය වෙන එක එක තොරතුරු. අපි ඒ ගැන ගිය සතියේ කතා කරා. එතකොට මේ සපයන තොරතුරු අනුව ඒව ප්‍රයෝජන ගන්න පාර්ශ්ව අනුව පුතේ ගිණුම්කරණයේ බෙදුවා කොටස් කීයකටද? ගිණුම්කරණයේ බෙදුවා කොටස් දෙකකට. මොකද ගිණුම්කරණයේ බෙදපු කොටස් දෙක? මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණයයි අනිත් එක අපි කිව්වේ කළමනාකරණ ගිණුම්කරණයයි. ගිණුම්කරණයේ කොටස් දෙකයි. මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරණ ගිණුම්කරණය කියලා අපි කොටස් දෙකකට කැඩුවා ගිය සතියේ. හරිනේ? හරි ඉතින් අද ලින්ක් එක මෙතනින් ළමයින්ට නම් ආවනේ ඒකනේ ජොයින් උන්නේ. ඔයාලා යාළුවන්ටම ලින්ක් එක ගිහින් නැද්ද දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න පුතේ. මම ආයි දාන්න ලින්ක් එක කරම. හරි එතකොට ගිණුම්කරණය අපි කොටස් දෙකකට බෙදලා ඉගෙන ගන්නවා කිව්වේ. ගිණුම්කරණයේ කොටස් දෙකයි. වන්දේ ගිණුම්කරණයේ කොටස් දෙක. ගිණුම්කරණයේ කොටස් දෙකයි. එක මූල්‍ය ගිණුම්කරණය, දෙක කළමනාකරණ ගිණුම්කරණය. අපි ගිය සතියේ පන්ති නතර කරද්දි කතා කරේ ඔතන ගිණුම්කරණයේ ප්‍රභේද දෙක, ගිණුම්කරණයේ කොටස් දෙක, මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරණ ගිණුම්කරණයයි කියලා තමයි අපි ගිය සතියේ නතර කරේ කොටස් දෙක. හරි? හරි? එතකොට පුතේ ගිණුම්කරණයේ කොටස් දෙක, මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය. හරි. එතකොට අපි ගිය සතියේ පුතේ අන්තිමට මම කතා කරා මේ මූල්‍ය ගිණුම්කරණයෙන් පුතේ තොරතුරු දෙනවායි කිව්වේ කාටද? ව්‍යාපාරයේ වෙච්ච දේවල් හරි සකස් කරලා තීරණ ගන්න අවශ්‍ය පොදුවේ ඕනෙක් කෙනෙකුට තොරතුරු දෙනවා නම් ඒකට කිව්වා මූල්‍ය ගිණුම්කරණය. අපි මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලියක් වෙනම ඇඳා. හරිද? ඒක පොඩ්ඩක් ඇඳලා ඔයගොල්ලෝ මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලියක් වෙනම ඇඳා. කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලියක් වෙනම ඇඳා. අපි කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලියෙන් දෙනවා කිව්වේ මොනවද? කළමනාකරුවන්ට තීරණ ගන්න පුළුවන් විදිහට තොරතුරු ලබා දෙනවා කිව්වේ නේද? කළමනාකරණ ගිණුම්කරණය කිව්වේ. හරි. ඔය විදිහට පුතේ අපි ඔය දෙකට ක්‍රියාවලි දෙකකුත් ඇඳා. එහෙනම් පුතේ අද අපි ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරණ ගිණුම්කරණය අතර තියෙන වෙනස්කම්. ඉස්සෙල්ලාම අද අපිට කතා කරන්න තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණයයි
කළමනාකරන ගිණුම් කරණය අතර තියෙන වෙනස්කම්. පුතේ මම ඔතන ඉඩ තියලා තියෙනවා ඉඩ මදි වෙයිද දන්නේ නැහැ. මෙතන මම මේ ඉඩ තියලා තියෙන පුතේ ලියන්න. ටියුටර් නැති කට්ටිය පුතේ හිතන්න එපා මාතෘකාව ලියලා ලියාගමු. හරි. මෙන්න මෙතන ලියන්න තියෙන්නේ. ඔතන මම වෙනස්කම් 6ක් වගේ තියෙනවා ඉඩ ටික ඇති වෙයි. පොඩ්ඩක් මැනේජ් කරලා ලියමු අපි. ටියුටර් නැති කට්ටිය ලියා ගන්නකෝ. මූල්‍ය ගිණුම් ටියුටර් තියෙන කට්ටියට අවුලක් නැහැ. මූල්‍ය ගිණුම් කරණය හා කළමනාකරන ගිණුම් කරණය අතර වෙනස්කම්. මූල්‍ය ගිණුම් කරණය හා කළමනාකරන ගිණුම් කරණය අතර වෙනස්කම්. මූල්‍ය ගිණුම් කරණය හා කළමනාකරන ගිණුම් කරණය අතර වෙනස්කම්. හරිද? මූල ගිණුම් කරණය හා කළමනාකරන ගිණුම් කරණය අතර වෙනස්කම්. හරි. පුතේ මූල ගිණුම් කරණය හා කළමනාකරන ගිණුම් අතර වෙනස්කම්. ඔබ මේ ටියුටර් එකත් එක්ක පේපර් එකකුත් හම්බෙන්නේ නැති ඔයගොල්ලන්ට. හරි. මූල ගිණුම් කරණය හා කළමනාකරන ගිණුම් කරණය අතර වෙනස්කම්. හරි. එහෙනම් අපි වෙනස්කම් ටික ලියමු පුතේ මෙහෙම. පිටුව තුනට බෙදමු. ඔයාගේ සම්පූර්ණ පිටුව මේක නම් පිටුව තුනට බෙදලා ලියමු. ඉස්සලම් වෙනස්කම මූල්‍ය ගිණුම් කරණය අනිත් එක කළමනාකරන ගිණුම් කරණය. වෙනස්කම මූල්‍ය ගිණුම් කරණය කළමනාකරන ගිණුම් කරණය. හදා ගන්න කොටක් දාලා හරිද? වෙනස්කම මූල්‍ය ගිණුම් කරණය කළමනාකරන ගිණුම් කරණය. ඔබ මේ ක්ලාස් වලට ගිහිල්ලා ගන්න පුළුවන් ඒ හම්බෙච්ච තුනන් ටියුට් ගිහිල්ලා ගන්න. හරිද? බෙදුවානේ. ගිණුම් කරණේ කොටස් දෙකයි මූල්‍ය ගිණුම් කරණයයි කළමනාකරන ගිණුම් කරණයයි. මේ වෙනස්කම් ටික ලියන්න යන්නේ ටියුට් එක තිබ්බත් නැතත් මේක කරන්න පුළුවන්. වෙනස්කම හරි මූල්‍ය ගිණුම් කරණය කළමනාකරන ගිණුම් කරණය කියලිව නේද? හරි පළවෙනි වෙනස්කම අවධානය යොමු කරන කාලය. අවධානය යොමු කරන කාලය. පළවෙනි වෙනස්කම 1 අවධානය යොමු කරන කාලය. අවධානය යොමු කරන කාලය. අවධානය යොමු කරන කාලය කියලිව නේද? අවධානය යොමු කරන කාලය. හරි අවධානය යොමු කරන කාලය ලියන්න පුතේ. මෙන් බෙදුවානේ වෙනස්කම මූල්‍ය ගිණුම් කරණය කළමනාකරන එක පුතේ. මූල්‍ය ගිණුම් කරණේ මොන කාලය ගැනද අවධානය යොමු කරන්නේ? ඒ කියන්නේ මූල්‍ය ගිණුම් කරණයෙන් තොරතුරු දෙන්න පුතේ අතීත තොරතුරු ගැන.
මූල්‍ය ගිණුම් කරණයෙන් පුතේ තොරතුරු දෙන්නේ අතීත තොරතුරු. වෙච්ච දේවල් ගැන තමයි මූල්‍ය ගිණුම් කරණයෙන් දෙන්නේ. පහුගිය වසරේ ලාභය. හරිද? මේ ගිය අවුරුද්ද ඉවර වෙන දවසට තිබ්බ වත්කම් මොනවද? වක්කීම් මොනවද? ඒ වගේ පුතේ මූල්‍ය ගිණුම් කරණයෙන් දෙන්නේ අතීත තොරතුරු, පහුගිය තොරතුරු. හැබැයි කළමනාකරණ ගිණුම් කරණයෙන් පුතේ අතීත තොරතුරු වගේම වර්තමාන තොරතුරු වගේම පුරෝකථනය කරපු තොරතුරු. ඒ කියන්නේ ඇස්තමෙන් තොරතුරුත් ලබා දෙනවා. ලියන්න මෙහෙම. මෙතන ලියන්න. මූල්‍ය ගිණුම් කරණේ ගාව ලියා ගන්න. දැන් අවදානම් කරන කාලේන අපි ලිව්වේ. එතන මූල්‍ය ගිණුම් කරණය ගැන ලියා ගන්න. ඓතිහාසික තොරතුරු පමණක් යොදා ගන්න. කියන්නේ අතීත තොරතුරු. ඓතිහාසික එහෙම නැත්නම් අතීත තොරතුරු පමණක් යොදා ගන්න. ඓතිහාසික තොරතුරු පමණක් යොදා ගන්න. ඓතිහාසික තොරතුරු පමණක් යොදා ගනි. ඓතිහාසික තොරතුරු පමණක් යොදා ගනි. ඓතිහාසික එහෙම නැත්නම් අතීත තොරතුරු පමණක් යොදා ගනි. ඒක පැහැදිලි නේද? ඓතිහාසික එහෙම නැත්නම් අතීත තොරතුරු පමණක් යොදා ගනි. හරි. ඒ මූල්‍ය ගිණුම් කරන තොරතුරු. හරි. එන්න කළමනාකරණයකට ගාවට එතකොට. උදේ කළමනාකරණ ගිණුම් කරණයෙන් අවධානය යොමු කරන කාලය තමයි අතීත තොරතුරු ගැනත් අවධානය යොමු කරනවා. වර්තමාන තොරතුරු ගැනත් අවධානය යොමු කරනවා. ඒ වගේම පුරෝකථනය කරපු ඇස්තමෙන්තු අනාගතයේ තොරතුරු ගැනත් අවධානය මෙහෙම ගියොත් අනාගතේ මොනවා වෙයිද? ඒ තොරතුරු ගැනත් අවධානය යොමු කරනවා. ලියන්න. ඓතිහාසික වර්තමාන මෙන්ම ඓතිහාසික වර්තමාන මෙන්ම පුරෝකථනය කළ තොරතුරු. පුරෝකථනය කළ තොරතුරුද යොදා ගනි. 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 ඒ කියන්නේ පුතේ කළමනාකරණ ගිණුම් කරණයෙන් දෙන්නේ අතීත තොරතුරුත් ප්‍රයෝජනට ගන්නවා. ඒ වගේම වර්තමාන තොරතුරු. හරි. වර්තමාන තොරතුරු. ඒ වගේම පුරෝකථනය කරපු තොරතුරුත් ප්‍රයෝජනට ගන්නවා. හරි. ඉතින් ආයේ වෙනස්කම් දෙක වෙනස්කම අහගන්නකො. වෙනස්කම තමයි අවධානය යොමු කරන කාලය. අවධානය යොමු කරන කාලය කියලා ලිව්වනේ. අවධානය යොමු කරන කාලය මූල්‍ය ගිණුම් කරන්නේ ඓතිහාසික තොරතුරු පමණක් යොදා ගනි. කියන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ යොදා ගන්නකොට පරණ තොරතුරු විතරයි. ඓතිහාසික තොරතුරු පමණක් යොදා ගනි. කළමනාකරණ ගිණුම් කරණය ගාව ලිව්වා අපි ඓතිහාසික වර්තමාන මෙන්ම පුරෝකථනය කළ තොරතුරු යොදා ගනි. ඓතිහාසික වර්තමාන මෙන්ම පුරෝකථනය කළ තොරතුරු යොදා ගනි. හරිද දෙලිවනේ දෙ ටික. හරි. දෙවැනි වෙනස්කම මොනවද මේක මෙහෙම එකක් දාලා වහලා දැම්මම නම් මට තවත් හොඳට පැහැදිලි වෙයි. දෙවැනි වෙනස්කම මූල්‍ය ගිණුම් කරණයයි කළමන ගිණුම් කරණය අපි කියන්නේ ප්‍රභේද දෙකයි ගිණුම් කරණය කොටස් දෙකයි කියලා. ඒ දෙක අතර තියෙන වෙනස්කම් දෙන්නේ අපි කතා කරන්නේ. පළවෙනි වෙනස්කම තමයි අවධානය යොමු කරන කාලය. මූල්‍ය ගිණුම් කරණය පුතේ ඔක්කොම අවධානය යොමු කරන්නේ අතීත තොරතුරු ගැන. හරිද? දෙවැනි වෙනස්කම තොරතුරු ඉදිරිපත් කරන පාර්ශව. තොරතුරු ඉදිරිපත් කරන පාර්ශව. තොරතුරු ඉදිරිපත් කරන්නේ කුමන පාර්ශවයකද? පාර්ශවයන්ට. තොරතුරු ඉදිරිපත් කරන්නේ කුමන පාර්ශවයන්ට?
තොරතුරු ඉදිරිපත් කරන්නේ කුමන පාර්ශවයන්ටද? තොරතුරු ඉදිරිපත් කරන්නේ කුමන පාර්ශවයන්ටද? තොරතුරු ඉදිරිපත් කරන්නේ කුමන පාර්ශවයන්ටද? හරි දැන් ගිණුම්කරණයෙන් කරන්න පුතේ අපි තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපීමන්නේ. එහෙනම් මේ සපේන තොරතුරු ඉදිරිපත් කරන පාර්ශව අනුව ගිණුම්කරණයේ කොටස් දෙකයි. මූල්‍යය කලමනා. මූල්‍යයේ පුතේ ඕන එක්කෙනෙකුට තොරතුරු දෙනවානේ. නමුත් කලමනාකරණ ගිණුම්කරණයෙන් තොරතුරු ඕන එක්කෙනෙකුට දෙන්නේ නැහැ. හැම එක්කෙනාටම දෙන්නේ නැහැ. එහෙනම් මට කියන්න පුතේ මූල්‍ය ගිණුම්කරණ තොරතුරු ප්‍රධාන වශයෙන් බාහිර. බාහිර කට්ටියට දෙනවා කියන්නේ අභ්‍යන්තර කට්ටිය කොහොමද ප්‍රයෝජනට ගන්නවානේ. බාහිර සහ අභ්‍යන්තර කියන දෙගොල්ලන්ටම දෙන්න පුතේ මූල්‍ය ගිණුම්කරණය. හැබැයි කලමනාකරණ ගිණුම්කරණයෙන් තොරතුරු දෙන්නේ කාට විතරද? අභ්‍යන්තර පාර්ශවයන්ට එහෙම නැත්නම් කලමනාකරුවන්ට විතරයි. පිට කාටවත් දෙන්නේ නැහැ පුතේ. ලියන්න. බාහිර අභ්‍යන්තර පාර්ශවයන්ට මූල්‍ය ගිණුම්කරණය ගාව ලියා ගන්න. බාහිර සහ අභ්‍යන්තර පාර්ශවයන්ට. මෙතන ලියා ගන්න බාහිර සහ අභ්‍යන්තර පාර්ශවයන්ට. 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 යර්ති මූල්‍ය ගිණුම්කරණයෙන් හැම එක්කෙනාටම තොරතුරු දෙනවා. ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශවයන්. ඒතර බාහිර පාර්ශව ප්‍රයෝජන ගන්නවා කියන්නේ බුදු ඒතිය. ඇතුළේ කට්ටිය කොහොමද ප්‍රයෝජනට ගන්නවනේ? කලමනාකරණ ගිණුම්කරණ තොරතුරු කාට විතරද? අභ්‍යන්තර පාර්ශවයන්ට පමණි. නැත්නම් කලමනාකරුවන්ට පමණි කිව්වත් හරි බුදේ. අභ්‍යන්තර පාර්ශවයන්ට පමණි. 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 හරි එහෙම ලියුව නේද? අභ්‍යන්තර පාර්ශවයන්ට පමණි. මේ අපි කතා කරන්නේ ගිණුම්කරණයේ ප්‍රභේද දෙකයි මූල්‍යය කලමනාකරණය දෙක අතර වෙනස්කම්. හරි පළවෙනි වෙනස්කම අවදානම් කරන කාලය මූල්‍ය ගිණුම්කරණයෙන් දෙන්නේ වෙච්ච දේවල් අපිට ගිය අවුරුද්දේ ලාභ ගිය අවුරුද්දේ වෙන දවස් දින වත්කම් වත්කි. කලමනාකරණ ගිණුම්කරණයෙන් අතීත වර්තමාන සහ ඇස්තමේන්තුව ගැන අනාගත තොරතුරු ගැන අවදානම් කරනවා කිව්වා. දැන් දෙවෙනි වෙනස්කම තමයි තොරතුරු ඉදිරිපත් කරන්නේ කුමන පාර්ශවයන්ටද? එතකොට මූල්‍ය ගිණුම්කරණය පුතේ ප්‍රධාන වශයෙන් බාහිර සහ අභ්‍යන්තර කියන දෙගොල්ලන්ටම. නමුත් කලමනාකරණ ගිණුම්කරණය දෙන්නේ අභ්‍යන්තර පාර්ශවයන්ට විතරයි. තුන්වෙනි එක එන්න ඉලක්ක ගහලා මේක වැහුවනම් තවත් පැහැදිලි. තුන්වෙනි වෙනස්කම හරි. ධ්‍යාන පුතේ තුන්වෙනි වෙනස්කම වාර්තා කිරීමේ වාර ගණන. වාර්තා කිරීමේ වාර ගණන. අභ්‍යන්තර පාර්ශ්ව විදිහට බොහෝ දුරට අපි ගන්න කලමනාකරුවෝ අයිතිකාරයොත් අභ්‍යන්තර පාර්ශ්ව විදිහට ගන්නවා තනි පුද්ගල හවුල් වල සමාගම් වගේ එකද පුතේ අපි අයිතිකාරයොත් බාහිර පාර්ශ්වයක් විදිහට සලකන්නේ. හරි. ඒ නිසා තීරණ ගන්න කට්ටියට තමයි පුතේ ව්‍යාපාරයේ අනාගත වර්ධනයේ සැලසුම් ගැන තීරණ ගන්න කට්ටිය තමයි කලමනාකරුවෝ. ඒගොල්ලන්ට තමයි කලමනාකරණ ගිණුම්කරණයේ තොරතුරු දෙන්නේ. හරි. තුන්වෙනි පාර්ශ්වය ලියන්න වාර්තා කිරීමේ වාර ගණන. වාර්තා කිරීමේ වාර ගණන. වාර්තා කිරීමේ වාර ගණන. යනුදේ වාර්තා කිරීමේ වාර ගණන. වාර්තා කිරීමේ වාර ගණන. ඉවනේ එහෙම වාර්තා කිරීමේ වාර ගණන. වාර්තා කිරීමේ වාර ගණන. හරි. දැන් මේ වාර්තා වලින් පුතේ තොරතුරු අපි ලබා දෙන්නේ.
මූල්‍ය ගිණුම් කරන වාර්තා හදන්නේ සාමාන්‍ය වර්ෂයකට සැරයක්. මූල්‍ය ගිණුම් කරන වාර්තාවක් හදන්න පුතේ සාමාන්‍ය දැන් ගිය අවුරුද්දේ ලාභය. ගිය අවුරුද්දේ අන්තිම දවසේ තියෙන වත්කම් මොනවද, වක්කීම් මොනවද, හිමිකම් මොනවද. ඒ වගේ මූල්‍ය ගිණුම් කරන වාර්තාවක් හදන්න පුතේ සාමාන්‍යයෙන් ගිණුම් කාලච්ඡේදයකට සැරයක්. කියන්නේ සාමාන්‍ය වර්ෂයකට සැරයක්. නමුත් කළමනාකරන ගිණුම් කරන වාර්තා පුතේ එහෙම නෙමෙයි. කළමනාකරන ගිණුම් කරන වාර්තා හදන්නේ කළමනාකරණයේ අවස්ථාවේ පරිදි. ඒ කියන්නේ මාසික තොරතුරු ඕන නම් ඒගොල්ලන්ට මාසෙක, සතියක තොරතුරු ඕන නම් සතියක, දවසක තොරතුරු ඕන නම් ඒගොල්ලන්ට දවසක හදනවා. ඒගොල්ලන්ට ඕන නම් අවුරුදු 5ක සැලැස්මක් හදන්න අනාගතේ අවුරුදු 5 තියෙනවා. අවුරුදු 10ක සැලැස්මක් හදන්න ඒ 10ට අදාළ තොරතුරු ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් කළමනාකරන මූල්‍ය ගිණුම් කරන්නේ ඉදිරිපත් කරන්නේ පහුගිය අවුරුද්දේ තොරතුරු. නමුත් කළමනාකරන ගිණුම් කරන්නේ එහෙම නෙමෙයි. පහුගිය මාසයේ සතිය, ඉදිරි සතිය, අද දවස, ඒ වගේ කළමනාකරන අවස්ථාවේ පරිත්‍යාගපතේ වාර්තා ඉදිරිපත් කරන්නේ. කියන්නේ මෙතන මූල ගිණුම් කරන්නේ ගාව ලියා ගන්න. ගිණුම් කරන කාලච්ඡේදය. ගිණුම් කරන කාලච්ඡේදයක්. ගිණුම් කරන කාලච්ඡේදයක්. ගිණුම් කරන කාලච්ඡේදයක්. ගිණුම් කරන කාලච්ඡේදයක් වරහන් ඇතුල් ලියා ගන්න. ගිණුම් කරන කාලච්ඡේදයක් වරහන් ඇතුල් ලියා ගන්න. එතනද සාමාන්‍යයෙන් වර්ෂයක්. ගිණුම් කරන කාලච්ඡේදයක් සාමාන්‍යයෙන් වර්ෂයක්. වරහන් වහලා සඳහා වාර්තා පිළියෙල කරයි. වාර්තා පිළියෙල කරයි. වාර්තා පිළියෙල කරයි. වාර්තා පිළියෙල කරයි. ඒක තව තේරෙනවනේ පුතේ. සාමාන්‍යයෙන් වර්ෂයකට වතාවක් වගේ තමයි පුතේ මූල්‍ය ගිණුම් කරන වාර්තාවක් පිළියෙල කරන්න ඉදිරිපත් කරන්නේ. කළමනාකරන ගිණුම් කරන්නේ ගාව ලියා ගන්න. මේ පැත්තේ ලියා ගන්න. කළමනාකරණයේ අවස්ථාවේ පරිදි වාර්තා ඉදිරිපත් කරයි. කළමනාකරණයේ අවස්ථාවේ පරිදි කළමනාකරණයේ අවශ්‍යතාවයේ පරිදි වාර්තා ඉදිරිපත් කරයි. කළමනාකරණයේ අවස්ථාවේ පරිදි වාර්තා ඉදිරිපත් කරයි. කළමනාකරණයේ අවස්ථාවේ පරිදි වාර්තා ඉදිරිපත් කරයි. හරි. ඒතර අපි දැන් ලියුවා පුතේ වෙනස්කම් තුනක් මම හයක් වගේ ලියනවා කියලා කිව්වනේ. හරි. හතරවෙනි වෙනස්කම ගිණුම් කරන සංකල්ප නීති රීති යොදා ගැනීම. හතරවෙනි එක ලියා ගන්න. ගිණුම් කරන සංකල්ප නීති රීති යොදා ගැනීම. නීති රීති යොදා ගැනීම. ගිණුම් කරන සංකල්ප නීති රීති යොදා ගැනීම. ගිණුම් කරන සංකල්ප නීති රීති යොදා ගැනීම. හරි. ගිණුම් කරන සංකල්ප නීති රීති යොදා ගැනීම. හරි. එකක් බලමුකෝ. ගිණුම් කරන සංකල්ප නීති රීති යොදා ගැනීම සම්බන්ධව මේ දෙක අතර තියෙන වෙනස්කම්. ඉතින් මොනවද මේ ගිණුම් කරන සංකල්ප නීති රීති කියලා කියන්නේ? නීති රීති පුතේ ඕනනම් මෙතන ප්‍රමිත කියලා ලියුවත් කමන්නේ. ගිණුම් කරන සංකල්ප නීති රීති හා ප්‍රමිත යොදා ගැනීම. ප්‍රමිත කියන වචනේ ලියා ගන්නවා පුතේ පොඩ්ඩක්. ගිණුම් කරන සංකල්ප
නීති රීති හා ප්‍රමිත යොදා ගැනීම. ප්‍රමිත කියලා වචනයක් තියෙනවා. ප්‍රමිත ගිණුම් කරන සංකල්ප නීති රීති හා ප්‍රමිත යොදා ගැනීම. ඒ කියන්නේ පුතේ සංකල්ප කියන්නේ උපකල්පන වගේ. හරිද? අපි අනුගමනය කළ යුතු දේවල්. දැන් අපි ගිණුම් කරන ඒක සංකල්පය කියලා වචනයක් කතා කරේ අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ දෙන්නෙක් කියලා උපකල්පනය කරන. ඒ වගේ ව්‍යාපාරය දිගටම පවතිනවා කියලා උපකල්පනය කරනවා. ඒ වගේ මුදලින් මැණියක් ගනුදෙනු විතරක් වාර්තා කරනවා කියලා උපකල්පනය කරනවා. ඒ වගේ උපකල්පන කාර්ය නීති තියෙන පුතේ සංකල්ප. එතකොට නීති රීති තියෙනවා. ප්‍රමිත කියන්නේ පුතේ මොනවා හරි ගිණුම් කරන විශේෂ අවස්ථාවකදී කටයුතු කරන්න ඕනේ ආකාරය. වරලත් ගණකාධිකාරිගේ ආයතනයේ ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ වෙලාවේ මෙහෙමයි කරන්න ඕනේ. වත්කම ෂෙයා කරන්න ඕනේ මෙහෙමයි. තෝගයක් අගය කරන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා ඉදිරිපත් කරපු නිර්දේශ තියෙනවා වරලත් ගණකාධිකාරිගේ ආයතනයේ. ඒව තමයි ප්‍රමිත. දැන් එතකොට මූල්‍ය ගිණුම් කරන වාර්තා හදද්දී ඒව අනුගමනය කිරීම අනිවාර්යද නැද්ද? අනිවාර්යයි. මූල්‍ය ගිණුම් කරන වාර්තා හදද්දී ඒව අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕනේ. හැබැයි පුතේ කළමනාකරන ගිණුම් කරන වාර්තා හදද්දී ඒවා පිළියෙල කිරීම අනිවාර්ය නෑ. ඇයි ඒ තොරතුරු කාටවත් පිටට දෙන්නේ නෑනේ පුතේ. කළමනාකරුවන්ගේ ප්‍රයෝජන සඳහා විතරයිනේ. ඒ හින්දා පුතේ දැන් මෙතනදී ප්‍රමිත සංකල්ප නීති රීති අනුගමනය නොකළොත් අපිට නඩු දාන්න පුළුවන්. නීතිමය ක්‍රියාමාර්ග අපිට ගනි. ඒක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කළමනාකරන ගිණුම් කරන වාර්තා ප්‍රයෝජන ගන්න ඇතුලේ කට්ටිය විතරනේ. ඒ නිසා එතනදී ප්‍රමිත සංකල්ප භාවිතා නොකරයි කියලා ගැටලුවක් නැහැ. ලියන්න මූල ගිණුම් කරන්නේ ගාව හතරවෙනි එක වෙනස්කමේ මූල ගිණුම් කරන්නේ ගාව ලියා ගන්න. ගිණුම් කරන සංකල්ප නීති රීති ගිණුම් කරන සංකල්ප නීති රීති සාම්ප්‍රදායන් ගිණුම් කරන සංකල්ප නීති රීති සාම්ප්‍රදායන් හා ගිණුම් කරන ප්‍රමිත යොදා ගනි. ගිණුම් කරන ප්‍රමිත යොදා ගනි. ගිණුම් කරන ප්‍රමිත යොදා ගනි. යොදා ගනි. ලියුවනේ. එයා පැත්තේ කළමනාකරන ගිණුම් කරන්නේ ගාව මේ කළමනාකරන ගිණුම් කරන්නේ ගාව ලියන්න. ගිණුම් කරන සංකල්ප නීති රීති ප්‍රමිත අදාළ නොවේ. ඒ අවිස්සාවෙල්ලේ පැත්ත ළමයින්ට ඊයේම වැක්සින් එක ගැහුවනේ අමාරු වෙති ගොඩක් ළමයිට මම හිතන්නේ අද ළමයිගේ අඩුවකුත් තියෙන එක නිසා වෙන්න පුළුවන්. හරි පුතේ වැක්සින් එකේ වෙලාවට ඔයගොල්ලෝ කියන තැන් වලට ගිහලා කරගන්න. හරි ඒ ටික පැහැදිලිද ඔක්කොටම? පුතේ ලබන සතියේ පන්තිය ඔන්ලයින්ම තියෙනවා. මේ ටියුට් එක ඉවරනකම්ම පුතේ මේකයි මේකේ පේපර් එකයි කරනම ඔන්ලයින් ක්ලාස් තියෙනවා. හරිද? දැන් ලබන සතියේ පුතේ බදාදත් පන්තිය තියෙනවා. ඉවර කරගන්න බැරුණොත් බ්‍රහස්පතින්ද වගේ දාලා මම මේ ටියුට් එකයි මේකේ පේපර් එකයි දෙකම ඉවර කරනවා. හරි. මේක පුතේ පේපර් එකකුත් ඇදිනේ ඔයගොල්ලෝ ගාව. ඒකත් ලබන සතියේ බදාදයි බ්‍රහස්පතින්දයි දෙකම කරලා හරි පුතේ ඔයගලන්ට ඉවර කරනවා. හරි. ඊට පස්සේ ගිණුම් කරන සමීකරණ පාඩම් පටන් ගන්නෙ. ඒතර පුතේ අපිට දැන් මේ පළවෙනි ඉඳලා පුතේ ෆිසිකල් පන්ති පටන් ගන්න දෙනවා කියලා කියනවනේ. හරිද? එහෙනම් පුතේ ෆිසිකල් පන්ති පටන් ගන්න පුළුවන් වුණොත් අපිට හරිද? අවිස්සාවේල්ලේ පන්තියේ ඉරිදා ලබන සතිය පුතේ හරියට මේවා ටික කියන්නම් 10 මාර්ච් තියෙනවා. මම දැන් උදේ 8:10 ඉකෝන් ක්ලාස් එක තියෙනවා ඔයගොල්ලන්ට. ඒක ඉවර වෙලා අවිස්සාවේල්ල මට මම මේ කියන්නේ 8:10 ඉකෝන් එක ඉවර වෙනවා ෆිසිකල් පන්ති. එතකොට 10 මාර 12 මාර
accounts පන්ති තියෙනවා 1 3 වගේ මට BS පන්තියක් වෙනතර එකම දවසින් ඉවරයි. හරිද? පිළියන්දල ළමයි ටිකට හරිද? පිළියන්දල ළමයි ටිකක් ඉන්නවා මෙතන. ඒගොල්ලන්ගේ පුතේ පන්තිය සෙනසුරාදා 1ට වැටෙනවා. 1 ඉඳලා 3 වෙනකම්. මම දන්නේ 10 මාර 12 මාර එතකොට ඉකෝන් පන්තිය තියෙයි. රමේෂ් සර්ගේ ඊට පස්සේ 1 3 accounts පන්තිය තියෙනවා. නුගේගොඩ රොටරි එකේ ළමයි හිටපු දේ අඟහරුවාදා 3 ඉඳලා 5 වෙනකන් තමයි පන්තිය වැටෙන්නේ. හරි. ඒ ටික මම තවත් ලබන සතිය හරියටම පැහැදිලි කරලා කියන්නම්. ෆිසිකල් පන්ති පටන් ගත්තායින් පස්සේ පුතේ. හරි. දැන් පුතේ මේ පාඩම ඔන්ලයින්ම තමයි යන්නේ. ලබන සතියේත් මේ පාඩම ඔන්ලයින්. ලබන සතියේ පුතේ ඉවර කරනවා මේ පළවෙනි පාඩම. ලබන සතියේ බදාදත් පන්තිය තියෙනවා, බ්‍රහස්පතින්දත් පන්තිය දානවා. මම දාලා මේ පාඩම ඉවර කරලා දානවා පුතේ. එතකොට ලබන සතියෙන් ඉවරයි. ඊට පස්සේ සතිය අපිට දෙවෙනි පාඩම පටන් ගන්න තියෙන්නේ. හරි. දැන් අපි පුතේ වෙනස්කම් හතරක් කතා කරානේ. හතරවෙනි වෙනස්කම ලිව්වද ඔයගොල්ලෝ? මම කතා කර කර හිටියනේ හතරවෙනි වෙනස්කම ලිව්වා නේද? මූල ගිණුම් කරන්නේ පැත්තේ ලිව්වද? ගිණුම් කරන සංකල්ප නීති රීති සාම්ප්‍රදායන් ගිණුම් කරන ප්‍රමිතිය යොදා ගනි. කළමනාකරන ගිණුම් කරන්නේ පැත්තේ ලියන්න. කළමනාකරන ගිණුම් කරන්නේ පැත්තේ ලියන්න. ගිණුම් කරන සංකල්ප නීති රීති ප්‍රමිත යොදා නොගනි. යොදා නොගනි. යොදා ගන්න කියන්නේ අත්‍යවශ්‍ය නැහැ යොදා ගන්න. අපිට එහෙම යොදා නොගත්තයි කියලා කවුරුත් අපිට මුකුත් කියන්න දෙයක් නැහැ නේ. ඒ වාර්තා දෙන්නේ අභ්‍යන්තර පාර්ශවයන්ට විතරනේ. හරි. පස්වෙනි වෙනස්කම නෛතික අවශ්‍යතාවය. පස්වෙනි වෙනස්කම ලියා ගන්න නෛතික අවශ්‍යතාවය. නෛතික අවශ්‍යතාවය. නෛතික අවශ්‍යතාවය කියන අපි නැත්තම් නීතිමය අවශ්‍යතාවය කියලා කියනවා. නෛතික අවශ්‍යතාවය. නෛතික. මේ නෛතික කියන වචන ලියන්නේ මෙහෙම. නෛතික අවශ්‍යතාවය. නීතිමය අවශ්‍යතාවය. හරි. නෛතික අවශ්‍යතාවය එහෙම නැත්තම් නීතිමය අවශ්‍යතාවය. හරිද? හරි. බුදේ ඉඩ මදි නම් වෙනම කොලේ කාර් ලියලා උතන්ට පස්සේ අලව ගන්න. මොනවා හරි මේ වැඩ පිළිවෙල Tamanට තේරෙන්න ඕනේ මැනේජ් කරගන්න. හරි. තව වෙනස්කම් මේකයි තව එක වෙනස්කමකුයි කියනවා. නෛතික අවශ්‍යතාවය. නෛතික නීතිමය අවශ්‍යතාවය. ඒ කියන්නේ පුතේ මේ මූල්‍ය ගිණුම් කරන හදන එක නීතියක්, නීතිමය අවශ්‍යතාවයක්. ඒ කියන්නේ මූල්‍ය ගිණුම් කරන වාර්තා තොරතුරු දෙන්න පුතේ පිටට දෙන්නනේ ගිය අවුරුද්දේ ලාභය. ගිය අවුරුද්දේ අන්තර්ජාතික වත්කම් වක්කීම්කම් මොනවද? ඒව පුතේ ඉදිරිපත් කරන එක නීතියක්. ඒ කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පුතේ වර්ෂයකට සැරයක් අපේ පහුගිය අවුරුදු තොරතුරු ඉදිරිපත් නොකරොත් ඒගොල්ලෝ අපිට විරුද්ධව නඩු දානවා. හරිද? පුතේ හතරවෙනි එක ලියලා ඉවර කර නැද්ද? හතරවෙනි එකේ කළමනාකරණයේ පැත්තේ ලියන්න ඕනේ. හතරවෙනි එකේ කළමනාකරණ ගිණුම් කරන පැත්තේ ලියන්න ඕනේ ගිණුම් කරන සංකල්ප නීති රීති ප්‍රමිත අදාළ නොවේ. ගිණුම් කරන සංකල්ප නීති රීති ප්‍රමිත අදාළ නොවේ. හරිද? ගිණුම් කරන සංකල්ප නීති රීති අදාළ නොවේ. හරි. දැන් අපි එමු පුතේ පස්වෙනි එකට නෛතික අවශ්‍යතාවය. හරි. නෛතික අවශ්‍යතාවය ගැන මම පැහැදිලි කර ඉන්නේ. නීතිමය අවශ්‍යතාවය නැත්නම් නෛතික අවශ්‍යතාවය. හරිද? නෛතික අවශ්‍යතාවය නැත්නම් නීතිමය අවශ්‍යතාවය. හරි. නීතිමය අවශ්‍යතාවය නැත්නම් නෛතික අවශ්‍යතාවය. දැන් පුතේ මම කියකිරි පස්වෙනි එක. එතකොට
දැන් මේ මූල්‍ය ගිණුම් කරන වාර්තා ඉදිරිපත් කරන නෛතික අවස්ථාවයක්. ඒ කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවකට අපි අවුරුද්දකට සැරයක් අනිවාර්යයෙන්ම ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවුරුද්දකට සැරයක් මේ වාර්තා ඉදිරිපත් නොකරොත් ඒගොල්ලෝ අපිට විරුද්ධව නඩු දානවා. ඒක නීතියක් නෙනේ. ඒ වගේම තමයි සමාගමක් නම් අපි සීමිත රෙජිස්ටර් කරපු සමාගමක් නම් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට මොකද කරන්න ඕනේ අපි? අවුරුද්දකට සැරයක් අපේ ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම ඉදිරිපත් නොකරොත් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා අපි සමාගමක් විදිහට කරලා තියෙන ලියාපදිංචි අපේ අහෝසි කරන්න පුළුවන්. එයාට පුළුවන්. ඒ නිසා මේ මූල්‍ය ගිණුම් කරන වාර්තා ඉදිරිපත් කරන එක නීතිමය අවශ්‍යතාවයක්. නමුත් මේ කළමනාකරන ගිණුම් කරන වාර්තා දෙන එක නීතිමය අවශ්‍යතාවයක් නෙමෙයි. ඒක මේ ඇතුළේ ඉන්න කට්ටියට තීරණ ගන්න හදන වාර්තානේ. ඒවා ඉතින් කාටවත් ඉදිරිපත් නොකරයි කියලා ඕන ඉතින් කළමනාකරව බණී ගිණුම් වංශයට කොහොම ඒවා ඉදිරිපත් කරන්නේ නැහැ නේ තාම කියලා. නීතිමය අවස්ථාවක් නැහැ. කවුරු නඩු දාන්නේ අපිට විරුද්ධව අපේ සමාගමේ නම අයින් කළා දාන්න ඒව මුකුත් කරන්න කවුරුත් නැහැ. අභ්‍යන්තර පාර්ශවනේ. ලියන්න නෛතික අවශ්‍යතාවයකි මූල්‍ය ගිණුම් කරන ගාව ලියා ගන්න නෛතික අවශ්‍යතාවයකි. නෛතික අවශ්‍යතාවයකි. නෛතික අවශ්‍යතාවයකි. නෛතික අවශ්‍යතාවයකි. නෛතික අවශ්‍යතාවයකි. හරි නෛතික අවශ්‍යතාවයකි. ඉතින් කළමනාකරන ගිණුම් කරන වාර්තා ඉදිරිපත් කරන එක නෛතික අවශ්‍යතාවයක් නොවේ. ලියන්න නෛතික අවශ්‍යතාවයක් නොවේ. කළමනාකරන ගිණුම් කරන පැත්ත ලියන්න නෛතික අවශ්‍යතාවයක් නොවේ. නෛතික අවශ්‍යතාවයක් නොවේ. නෛතික අවශ්‍යතාවයක් නොවේ. පැහැදිලි නේද ඒවා? නෛතික අවශ්‍යතාවයක් නොවේ. හරි. තව එකක් ලියාගන්න ඉඩ තියෙන්නේ පුතේ. 6 වෙනි වෙනස්කම. 6 වෙනි වෙනස්කම වාර්තා කරන තොරතුරු වල ස්වභාවය. වාර්තා කරන තොරතුරු වල ස්වභාවය. 6 වෙනි වෙනස්කම ලියාගන්න වාර්තා කරන තොරතුරු වල ස්වභාවය. වාර්තා කරන තොරතුරු වල ස්වභාවය. වාර්තා කරන තොරතුරු වල ස්වභාවය. හරි. වාර්තා කරන තොරතුරු වල ස්වභාවය. හරි. වාර්තා කරන තොරතුරු වල ස්වභාවය අපි කතා කරමු. දැන් ස්වභාවය කියන්නේ පුතේ මෙතනදී වාර්තා කරන ස්වභාවය කියලා කියන්නේ මූල්‍ය තොරතුරුද මූල්‍ය නොවන තොරතුරුද කියන එක. හරි. දැන් කළමනාකරන මූල්‍ය ගිණුම් කරණයෙන් පුතේ අපි දෙන්නේ පිටට මුදලින් මැනිය හැකි තොරතුරු තමයි බොහෝ දුරට දෙන්නේ. මූල්‍ය තොරතුරු පමණයි. නමුත් කළමනාකරන ගිණුම් කරණයෙන් පුතේ මූල්‍ය හා මූල්‍ය නොවන කියන තොරතුරු දෙකම ඉදිරිපත් කරනවා. ලියන්න මූල්‍ය ගිණුම් කරණය ගාව මූල්‍ය තොරතුරු පමණි. මූල්‍ය තොරතුරු පමණි. මූල්‍ය තොරතුරු පමණි. මූල්‍ය තොරතුරු පමණි. හරි මූල්‍ය තොරතුරු පමණි. එතකොට කළමනාකරන ගිණුම් කරන්නේ පැත්තේ ලියා ගන්න මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු ඉදිරිපත් කරයි. මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු ඉදිරිපත් කරයි. හරි 6 වෙනි එක ඉවරයි නේද පුතේ? 6 වෙනි එක බලන්නකො ලීලි ඉවරද කියලා මම 5 වෙනි එක කියන්නම්. 6 වෙනි එකේ 6 වෙනි එකේ කිව්වේ වාර්තා කරන තොරතුරු ස්වභාවය. වාර්තා කරන තොරතුරු ස්වභාවය තමයි මූල්‍ය ගිණුම් කරණයෙන් ඉදිරිපත් කරන්නේ මූල්‍ය ගිණුම් කරන තොරතුරු විතරයි. මූල්‍ය තොරතුරු විතරයි. මූල්‍ය තොරතුරු විතරයි. නමුත් කළමනාකරන ගිණුම් කරණයෙන් පුතේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු ඉදිරිපත් කරනවා.
හරි. පස්වෙනි වෙනස්කම් විදිහට කිව්වේ මොකක්ද අපි? නෛතික අවශ්‍යතාවයනේ. පුතේ මූල්‍ය ගිණුම් කරන වාර්තා හදන එක මොකද්ද? නෛතික අවශ්‍යතාවයකි. මූල්‍ය ගිණුම් කරන්නේ පැත්තේ ලියා ගන්න නෛතික අවශ්‍යතාවයකි. පස්වෙනි එක මම කියන්නේ කළමනාකරණයේ පැත්තේ ලියුවේ නෛතික අවශ්‍යතාවයක් නොවේ කියලා. ආයි පොඩ්ඩක් අහගන්න පුතේ වෙනස්කම් දෙක. දැන් අපි ඉවර කරේ වැදගත්ම කොටසක්. මේක පුතේ අනිවාර්ය විභාගෙට ප්‍රශ්නයක් අහනවමයි. මේකෙන් පුතේ විභාගෙට ප්‍රශ්නයක් අහනවමයි. හරිද? මූල්‍ය ගිණුම් කරණයයි කළමනාකරණ ගිණුම් කරණය අතර තියෙන වෙනස්කම්. මූල්‍ය ගිණුම් කරණයයි කළමනාකරණ ගිණුම් කරණය අතර වෙනස්කම්. ගිණුම් කරණය කොටස් දෙකයි. මූල්‍ය ගිණුම් කරණයයි කළමනාකරණ ගිණුම් කරණයයි. මූල්‍ය ගිණුම් කරණයෙන් පුතේ තොරතුරු දෙන්නේ අතීත. කියන්නේ වෙච්ච තොරතුරු තීරණ ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන එකට කියනවා මූල්‍ය ගිණුම් කරණය. කළමනාකරණ ගිණුම් කරණයෙන් ඉදිරිපත් කරන්නේ කළමනාකරුවන් තීරණ ගැනීමට හැකිවන පරිදි තොරතුරු පිළියෙල කළ ඉදිරිපත් කරනවා. මේ කළමනාකරණ ගිණුම් කරණය කියලා අපි කිව්වා. ඒතර මේ දෙක අතර තියෙන වෙනස්කම් අපි හයක් කතා කරා. හරිද? මූල්‍ය ගිණුම් කරණයෙන් පුතේ අවධානය යොමු කරන අතීත තොරතුරු වෙච්ච දේවල් ගැන එකෙන් දෙන්නේ ඓතිහාසික තොරතුරු. නමුත් කළමනාකරණ ගිණුම් කරණයෙන් අතීත වර්තමාන මෙන්ම පුරෝකථනයකට තොරතුරු ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ තොරතුරු ප්‍රයෝජන ගන්නේ කවුද? තොරතුරු ඉදිරිපත් කරන්නේ කුමන පාර්ශවයන්ද කියලා කතා කරා. මූල්‍ය ගිණුම් කරණයෙන් පුතේ ප්‍රධාන වශයෙන් තොරතුරු දෙන්නේ බාහිර පාර්ශවයන්ට. ඒතර අභ්‍යන්තර පාර්ශවෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද? ඔව් අනිවාර්යයෙන්ම ගන්නවා. එතකොට කළමනාකරණ ගිණුම් කරණයෙන් තොරතුරු දෙන්නේ අභ්‍යන්තර පාර්ශවයන්ට විතරයි. බාහිර පාර්ශවයන්ට දෙන්නේ නැහැ. ඊට පස්සේ වාර්තා කිරීම වාර ගණන සාමාන්‍යයෙන් මූල්‍ය ගිණුම් කරන වාර්තාවක් හදන්නේ වර්ෂයකට සැරයක් නැත්නම් ගිණුම් කාලච්ඡේදයකට සැරයක්. කළමනාකරණ ගිණුම් කරන වාර්තා හදන්නේ කළමනාකරණයේ අවස්ථාවේ පරිදි අවස්ථාවට අනුව. වෙනස්කම් 3යි 4 වෙනි එක කතා කරේ ගිණුම් කරන සංකල්ප නීති රීති ප්‍රමිත කෙරේ අවධානය. මේ මූල්‍ය ගිණුම් කරන වාර්තා හදද්දී අනිවාර්යයෙන් මේ ගැන අවධානය යොමු කරන්න ඕනද නැද්ද? අවධානය යොමු කරන්න ඕනෙමයි. නමුත් කළමනාකරණ ගිණුම් කරන වාර්තා හදද්දී ප්‍රමිත සංකල්ප නීති රීති කෙරේ අවධානය යොමු කරන්න අත්‍යවශ්‍ය නැහැ. පස්වෙනි වෙනස්කම විදිහට කතා කරේ නෛතික අවශ්‍යතාවය මූල්‍ය ගිණුම් කරන වාර්තා හදන්නේ නීතියෙන් කියන නිසා මම කිව්වේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම අපි අවුරුද්දකට සැරයක් අපේ ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. ඒගොල්ලෝ ඉල්ලුවොත් ඉදිරිපත් නොකරොත් අපිට විරුද්ධව නඩු දානවා. නමුත් කළමනාකරණ ගිණුම් කරන වාර්තා හැම ඉදිරිපත් නොකරයි කියලා අවුලක් නැහැ. අනිත් එක තමයි තොරතුරු ස්වභාවය. මූල්‍ය ගිණුම් කරණයෙන් දෙන්නේ පුතේ මූල්‍ය තොරතුරු විතරයි. නමුත් කළමනාකරණ ගිණුම් කරණයෙන් මූල්‍ය නොවන තොරතුරු දෙකම ඉදිරිපත් කරනවා. හරි. දැන් පුතේ ටියුට් එක තියෙන ළමයි ගාව ඇති. ටියුට් එක තියෙන ළමයි ගාව නැති ළමයි හිතන්න එපා. පුතේ මම ඕගලන්ට ඔය පළවෙනි පිටුවේම දාලා තියෙන්නේ පළවෙනි පාඩමේ ඉගෙන ගන්න තියෙන සිලබස් එක. පළවෙනි පාඩමේ ඉගෙන ගන්න තියෙන සිලබස් එක. මෙන්න මේ කරුණු ගැන ඔයාලට අවධානය තියෙන්න ඕනේ. ඒ වලට පුතේ අච්චු පොතක් නැහැ. ඒ සමග මේක උගන්වන ගුරුවරයාගේ අතේ තමයි පුතේ වැඩේ තියෙන්නේ. දැන් මේ පාඩමට පුතේ අනවශ්‍ය පරණ දේවල් උගන්වන්න වැඩක් නැහැ. බලන්න ඔයාලට මම ඒ පළවෙනි පාඩමට අදාළව පළවෙනි පාඩමේ කොටස් 3ක් තියෙනවා. ඒ කියන්නේ දැන් පළවෙනි කොටස තමයි අපි ඉවර කරේ. පොඩක් බලන්න පුතේ පළවෙනි ටියුට් එක තියෙන කට්ටිය නැති කට්ටිය ටියුට් එක ගන්න පුළුවන් පුතේ ඔයගොල්ලන්ට ක්ලාස් එකට ඇවිල්ලා ගන්න පුළුවන් පුතේ. බලන්න පළවෙනි නිපුණතා මට්ටම 1 ආයතනයේ කෙරේ ඇල්මක් හා උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන තොරතුරු වැදගත් වන ආකාරය විග්‍රහ කරයි. බලන්න විෂය අන්තර ගිණුම් කරන්නේ හැඳින්වීම. දන්නවද නැද්ද දැන්? දන්න උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන එකට අදාළ ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. ගිණුම් කරන්නේ අවශ්‍යතාවය. ගිණුම් කරන්නේ එක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් තීරණ ගැනීම සඳහා තොරතුරු sannivedanaya කිරීම. බලන්න මේ දෙකම දන්නවා. ආයතනයේ කෙරේ ඇල්මක් හා උනන්දුවක් දක්වන පාර්ශව සහ ඒ පාර්ශවයන්ගේ තොරතුරු අවශ්‍යතා. අපි ගියදී කතා කරලා ඉවර කරේ. ගිණුම් කරන්නේ ප්‍රභේද සහ ඒවායේ වෙනස්කම්. මූල්‍ය ගිණුම් කරන්නේයි කළමනාකරණ ගිණුම් කරන්නේ. උදේ මම ඔයාලට අවශ්‍යම දේ ටික විතරයි උගන්වලා තියෙන්නේ. අනවශ්‍ය කිසිම දෙයක් ඉගෙනුවේ නැත පුතේ. පරණ දේවල් ඉගෙනුවේත් නැහැ. එහෙනම් පුතේ පළවෙනි පාඩමේ පළවෙනි නිපුණතා මට්ටම ඉවරයි. එක කියන එක. ඊට පස්සේ දැන් අපිට පටන් ගන්න තියෙන එකේ 2. ගිණුම් කරන පාරිසාධකවල වෙනස් වීම මත ගිණුම් කරන්නේ වෙනස් වීම හා ප්‍රවණතා සිදුවන ආකාරය විග්‍රහ කරයි. ඔය ටික ඉතින් දැන් කිව්වට තේරෙන්නේ නැහනේ. මේ ටික මුලින් කිව්වට දන්නේ නැහැ. අපි බලමු පාඩම ඉගෙනගෙන
ඒ සිලබස් එකේ කියන දේවල් ටික ඔයා ඉගෙනගෙනද කියලා. හරි. ඉතින් අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ ගිණුම් කරන පරිසරය කියන කොටස. ගිණුම් කරන පරිසරය. හරි. ටියුට් එක නැති කට්ටිය ලියා ගන්නකො මාතෘකාව ගිණුම් කරන පරිසරය කියලා. අනිත් කට්ටිය අවුලක් නැහැ. ටියුට් එකේ තියෙනවානේ. ගිණුම් කරන පරිසරය. හරි. ගිණුම් කරන පරිසරය කියන කොටස. හරි. මේ ගිණුම් කරන පරිසරය ගැන කතා කරන්න කලින් ගිණුම් කරන පරිසරය ගිණුම් කරන පරිසරය. මේ ගිණුම් කරන පරිසරය ගැන කතා කරන්න කලින් අපි කතා කරමු අපේ පාසලේ පරිසරය කියලා කතා කරනවා. අපේ ගෙදර පරිසරය ගැන කතා කරනවා අපි. එහෙනම් ඔයගොල්ලෝ ඒ වචන අහලා තියෙනවනේ. හරි. පාසලේ පරිසරය. ඔයගොල්ලෝ ඉස්කෝලේ යුනිෆෝම් එකෙන් පුතේ මොකක් හරි වරදක් කරොත් බනින්නේ කාටද? ඕගොල්ලන්නේ මොගොල්ලෝ ඉස්කෝලේට. කොහොමද බනින්නේ? මුන්ගේ ඉස්කෝලේ පරිසරය ඔහොම තමයි හැදිලා තියෙන හැටි ඔහොම තමයි කියලා බනිනවා. අහලා ඇතිනේ. ඔයගොල්ලෝ ගෙවල් පැත්තේ මොකක් හරි වරදක් කරොත් බනින්නේ ඔයගොල්ලන්නේ මේ ගෙදරට. මුන්ගේ ගෙවල් වල පරිසරය මෙහෙම තමයි හැදිලා තියෙන හැටි මෙහෙම තමයි කියලා නේද පුතේ බනින්නේ අහලා ඇතිනේ. ප්‍රායෝගිකව මම කිව්වේ ඕකයි. හරි. එතකොට ගෙදර ඉස්කෝලේ පරිසරය කියලා කියන්නේ පුතේ හරි පුතේ අහගෙන ඉන්නකෝ. එතකොට අපි ගෙදර පරිසරය කියලා කියන්නේ පාසලේ පරිසරය කියන්නේ පාසලේදී ඔයාලට බලපෑම් කරන සාධක විදුහල්පතිවරයා ඉඳලා විදුහල්පතිවරයා නියෝජ්‍ය විදුහල්පතිවරයා අංශ ප්‍රධාන පන්ති භාර ගුරුවරයා ශිෂ්‍ය නායකයෝ පන්ති නායකයෝ පන්ති ඉන්න යාළුවෝ වැඩ කරන සේවකයෝ ඉස්කෝලේ ඉන්න ඒගොල්ලෝ ඔක්කොම ඔයගලන්ට බලපානවා පුතේ. ඔයගොල්ලගේ හැදීමට බලපානවා. ගෙදර පරිසරය කියලා කියන්නේ ගෙදර ඉන්නේ ආච්චි සීයා අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ අල්ලපු ගෙදරේ හැමදේම බලපානව නැද්ද පුතේ? බලපානවා. ඔයගොල්ලෝ හැඩගැහෙන්නේ මේ විදියට. ඔයගොල්ලෝ හැඩගැහෙන්නේ මේ විදියට. එතකොට මේ ඉස්කෝලේ පරිසරය කියලා කියන්නේ පාසලේදී ඔයාට බලපෑම් කරන සාධක වලට කියන්නේ පාසලේ පරිසරය. එතකොට නිවසේ පරිසරය කියන්නේ නිවසේදී ඔයාට බලපෑම් කරන සාධක වලට කියන්නේ ගෙදර පරිසරය එහෙම නැත්නම් නිවසේ පරිසරය. හරි. නිවසේ පරිසරය. හරි. එහෙනම් මොකද්ද ගිණුම් කරන පරිසරය කියලා කියන්නේ? හරිද? මොකද්ද පුතේ ගිණුම් කරන පරිසරය කියලා කියන්නේ? ගිණුම් කරන පරිසරය කියලා කියන්නේ ගිණුම්කරණය කියන්නේ පුතේ ක්‍රියාවලියක්ද නැත්නම් තොරතුරු ඉදිරිපත් කිරීමේදී? ඔව් අපි ගිය සතියේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය ඇඳා කළමනාකරන ගිණුම් කරන ක්‍රියාවලියත් ඇඳානේ. මතකයි නේ ක්‍රියාවලිය process එකක්. මෙන්න මේ ක්‍රියාවලියට බලපෑම් කරන සාධක වලට කියනවා අපි ගිණුම් කරන පරිසරය. ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කරන සාධක වලට කියනවා මොකක් කියලාද? ගිණුම් කරන පරිසරය කියලා. ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කරන සාධක වලට කියනවා මොකද්ද? ගිණුම් කරන පරිසරය. පුතේ ගිණුම් කරන ක්‍රියාවලියට බලපාන සාධක ගොඩක් තියෙනවා. එක වගේ සාධක අපි එකට දාලා මේ ගිණුම් කරන පරිසරය අපි කොටස් පහකට බෙදනවා. ගිණුම් කරන පරිසරය කොටස් පහකට බෙදනවා. ඒ කොහොමද? එක වගේ සාධක එකට දාලා පළවෙනි ගිණුම් කරන පරිසරය විදිහට අපි හඳුනාගන්නේ මේ ආර්ථික හා දේශපාලන සාධක එකට දාලා මොනවද ආර්ථික හා දේශපාලන සාධක කියලා දෙනවද? මේ ආර්ථික හා දේශපාලන සාධක එකට දාලා අපි එකට කියනවා ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය. හරි. ආර්ථික හා දේශපාලන සාධක එකට දාලා අපි එකට කියනවා ආර්ථික හා දේශපාලන සාධක පරිසරය. එතකොට ඉතින් ගිණුම් කරන්න බලපානවා එක ශිල්පිය කියන්නේ මනින්න අනම්මනම් මනින්න ඕමනා වෙනව මොනවද කියලා කියන්න. හරි. එතකොට ඒ සාධක ටික එකට දාලා අපි එකට කියනවා ශිල්පීය හා වෘත්තීය පරිසරය.
ඒතර ගිණුම් කරන පුතේ නීති රීති බලපානවා. ඒ නීති රීති ගත්තාම මේකට අපි කියනවා නෛතික පරිසරය. නෛතික පරිසරය. මේ වෙන වෙනම කතා කරනවා පුතේ අපි මේවා. එතකොට පුතේ සමාජයේ මිනිසුන්ගේ සිතුම් පැතුම් ආකල්ප බලපානවා. ඒකට අපි කියනවා සමාජ හා सांस्कृतिक පරිසරය. ඊට සමාජ හා සංස්කෘතික සාලක එකට අරගෙන අපි එකට කියනවා සමාජ හා සංස්කෘතික පරිසරය. ඒ වගේම තමයි පුතේ අද තාක්ෂණයේ නිරන්තරයෙන් දියුණු වෙනවා. ඒ තාක්ෂණික සාධක අරගෙන අපි එකට කියනවා තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. දුරුදේ ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කරන සාධක වලට කියනවා අපි ගිණුම් කරන පරිසරය කියලා. ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපාන සාධක වලට කියනවා ගිණුම් කරන පරිසරය කියලා. හරිද? මේ සාධක එක වගේ සාධක එකට අරගෙන අපි ගිණුම් කරන පරිසරය කොටස් පහකට බෙදනවා. ලියා ගන්න පුතේ පළවෙනි එක ටියුට් එක නැති කට්ටිය එක දාලා ලියා ගන්න. ටියුට් එක තියෙන කට්ටිය ටියුට් එකෙම ලියන්න ඉඩ තියෙනවා. හරිද? එක ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය. ටියුට් එක තියෙන කට්ටියක පුතේ මෙතන ඉඩ තියෙනවා ලියන්න මේ. ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය. මොකද්ද කියලා දෙන්නම් පුතේ ආර්ථික හා දේශපාලන පරිසරය කියන්නේ විස්තර කරන්න. ආර්ථික හා දේශපාලන පරිසරය. ඒක අපි වෙන වෙනම ඊට පස්සේ කතා කරනවා. අද ආර්ථික හා දේශපාලන පරිසරය අපිට ඉවර කරන්න පුළුවන්. ආර්ථික හා දේශපාලන පරිසරය. දෙක ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. දෙක ලියන්න ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. හරි පුතේ පොඩ්ඩක් ඉන්න මට දෙයක් අමතක වුණානේ. හරි ඔය සාධක පහ ලියලෙමුකෝ. අපි පළවෙනි මාතෘකාව ලිව්වේ නැහැ ගිණුම් කරන පරිසරය කියන එක ලිව්වේ නැන්නේ. ගිණුම් කරන පරිසරය කියන්නේ මොකද්ද කියලා ලිව්වේ නැහනේ. හරි. ඒක මේක මේ පහ ලියලෙමුකෝ පුතේ මෙතන තියෙන. හරි. ඔය පහ ලියලෙමුකෝ. හරි. තුන්වෙනි එක නෛතික පරිසරය. තුන්වෙනි පරිසරය නෛතික පරිසරය. තුන්වෙනි එක නෛතික පරිසරය. තුන්වෙනි එක නෛතික පරිසරය. හතර සමාජ හා සංස්කෘතික පරිසරය. හතරවෙනි එක සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. පහ තාක්ෂණික පරිසරය. පහ තාක්ෂණික පරිසරය. පහ තාක්ෂණික පරිසරය. පහ තාක්ෂණික පරිසරය. පුතේ පහ තාක්ෂණික පරිසරය කියලා ලිව්වනේ. හරි. පුතේ පොඩි දෙයක් අමතක වුණානේ අපි. අර පළවෙනි මාතෘකාව තියෙන ගිණුම් කරන පරිසරය කියන්නේ මොකද්ද කියලා ලිව්වේ නෑනේ. ඔය පාරිසාධක පහනේ ලිව්වේ. ගිණුම් කරන පරිසරය කියන්නේ මොකද්ද කියලා ලිව්වේ නෑනේ. ගිණුම් කරන පරිසරය කියන්නේ මොකද්ද කියලා ලිව්වේ නෑ. අපි ලිව්වේ ගිණුම් කරන බලපාන සාධක පහ මොකද්ද කියලා ලිව්වේ. උඩ ලියා ගන්න ගිණුම් කරන පරිසරය කියන්නේ මොකද්ද කියලා ලියා ගන්න.
ගිණුම් කරන පරිසරය කියන්නේ මොකද්ද කියලා ලියා ගන්න. හරිද? මොකද්ද පුතේ ගිණුම් කරන පරිසරය කියලා කිව්වේ අපි? ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපාන ලබන සාධකවල බලපෑමට ගිණුම් කරන ක්‍රියාවලට බලපාන සාධකවලට අපි කියන්නේ ගිණුම් කරන පරිසරය. ලියා ගන්න අර ගිණුම් කරන පරිසරය කියන තැන. ඉතින් මේ උඩ මෙන්න මේ ගිණුම් කරන පරිසරය අපි මේ සාධක පහනේ ලිව්වේ. ගිණුම් කරන පරිසරය කියන්නේ මොකද්ද කියලා ලිව්වේ නෑනේ නේද? හරි. ගිණුම් කරන පරිසරය ලියන්න මෙහෙම. ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කරන ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කරන ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කරන සාධකවල බලපෑම ගිණුම් කරන පරිසරය නම් වේ. ගිණුම් කරන පරිසරය නම් වේ. ආයි කියන්නම් මම. හරි ලියා ගන්න පුතේ ගිණුම් කරන පරිසරය කියන එක මොන හරි මග ඇරුණා නම් ගිණුම් කරන පරිසරය කියලා කිව්වේ මෙන්න මේකයි. ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කරන සාධකවල බලපෑම. ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කරන සාධකවල බලපෑම ගිණුම් කරන පරිසරය නම් වේ. ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කරන සාධකවල බලපෑම ගිණුම් කරන පරිසරය නම් වේ. තමයි පුතේ. ගිණුම් කරන පරිසරය නම් වේ. හරි එහෙනම් පුතේ අපි කතා කරා ගිණුම් කරන පරිසරය කිව්වේ මොකද්ද? ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කරන සාධක වලට අපි කියන්නේ මොකද්ද? ගිණුම් කරන පරිසරය. හරිද? ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපාන සාධක වලට කියන්නේ ගිණුම් කරන පරිසරය. ගිණුම් කරන පරිසරය අපි පුතේ එක වගේ සාධක අපි එකට අරගෙන ගිණුම් කරන පරිසරය කොටස් පහකට බෙදුවා. පළවෙනි එක ආර්ථික හා දේශපාලන පරිසරය, දෙවෙනි එක ශිල්පීය හා වෘත්තීය පරිසරය, තුන්වෙනි එක නෛතික පරිසරය, හතරවෙනි එක සමාජ හා සංස්කෘතික පරිසරය, පහ තාක්ෂණික පරිසරය. හරි. ඕකෙන් අපි පළවෙනි පාරිසරික කතා කරමු. එක ආර්ථික හා දේශපාලන පරිසරය. ටියුට් එකේ තියෙන කට්ටියක නම් තියෙනවා. හරිද? උදේ පළවෙනි සාධකයේ ආර්ථික හා දේශපාලන මේ තියෙන මෙතන ආර්ථික හා දේශපාලන පරිසරය. ඒක ලියලා තියෙන ටියුට් එක තියෙන කට්ටිය ලියන්න ඕනේ නැහැ. හරිද? පළවෙනි සාධකයේ ආර්ථික හා දේශපාලන පරිසරය. මොකද්ද පුතේ මේ ආර්ථික හා දේශපාලන පරිසරය කියලා කියන්නේ? ආර්ථික හා දේශපාලන පරිසරය කියලා කියන්නේ දැන් පුතේ රටක අනාගතය ගැන තීරණය කරන්නේ කවුද? රටක ප්‍රතිපත්ති තීරණය කරන්නේ කවුද? රටක අනාගත සැලසුම් තීරණය කරන්නේ කවුද පුතේ? පුතේ රටක ආර්ථික ප්‍රතිපත්ති අනාගත සැලසුම් තීරණය කරන්නේ කවුද ඒ රටේ? කියන්නකො රජය. රජයක් විදියට බලයටපත් වෙන්නේ ඒ රටේ තියෙන දේශපාලන පක්ෂයක් නේද පුතේ? රජයක් විදියට බලයටපත් වෙන්නේ ඒ රටේ තියෙන දේශපාලන පක්ෂයක්. එතකොට පුතේ ඒ දේශපාලන පක්ෂය ඒ රටේ බලයටපත් වුණායින් පස්සේ ඒ දේශපාලන පක්ෂ තීරණ නේද බොහෝ දුරට රජයේ තීරණය වෙන්නේ. ඒ කියන්නේ රටක ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරලා ක්‍රියාත්මක කරද්දී බලපාන සාධක වලට කියනවා රටක ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක කරද්දී වෙන පරිසරයට කියනවා අපි
ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය කියන්නේ රජයක් බලන්න මම හිතන දේ රජයක් තම ආර්ථික ප්‍රතිපද සැලසුම් කර ක්‍රියාත්මක කිරීමේදී ගන්නා තීරණ ආර්ථික හා දේශපාලන පරිසරය වේ. රජයක් උදේ තමන්ගේ තීරණ ගනිද්දී සැලසුම් හදද්දී අපි කියන්නේ ඒකට ආර්ථික හා දේශපාලන පරිසරය. මේ ආර්ථික හා දේශපාලන පරිසරය ගිණුම් කරන්න බලපානවද පුතේ? බලපානවා. ආර්ථික හා දේශපාලන පරිසරය ගිණුම් කරන්න පුතේ ඍජුවම බලපානවා. ප්‍රධාන වශයෙන් බලපානවා. දැන් ඔක ලංකාවේ හොඳටම අපිට පේනවා. හරි. එහෙනම් අපි ලියාගමු ආර්ථික හා දේශපාලන පරිසරයත් විචල්යන්. පල්ලෙට ලියමු දෙයිට තියෙනවා. ටියුටර් නැති කට්ටිය ලියා ගන්න ආර්ථික හා දේශපාලන පරිසරයට බලපාන විචල්යන්. ආර්ථික හා දේශපාලන පරිසරයට බලපාන විචල්යන්. ආර්ථික හා දේශපාලන පරිසරයට බලපාන විචල්යන් මොනවද? හරි. එකින් එක අපි කතා කරමු. ලියා ගන්න පළවෙනි විචල්ය. පළවෙනි විචල්ය ලියා ගන්න 1 බදු ප්‍රතිපත්තිය. බදු ප්‍රතිපත්තිය. හරි. බදු ප්‍රතිපත්තිය කිව්ව නේද? පුතේ රටක බදු අය කරන්නේ රජයනේ. හරිද? ඒ රජයක් අය කරන බදු ප්‍රතිපත්තිය රටක ගිණුම් කරන ක්‍රියාවලියට බලපානවද? එච්චලම් පුතේ බදු අය කරාම භාණ්ඩ හා සේවාවල මිල අනිවාර්යෙන්ම ඉහළ යනවනේ. රජයේ බදු අය කරාම රටේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. ඒක හරි. හරි. දැන් අපි ඕක කොහොමද ගිණුම් කරන්න බලපාන්නේ බදු ප්‍රතිපත්තිය? හරි පුතේ ඔයා දන්නවද ඔයා මිලදී ගන්න හැම භාණ්ඩයක් සේවාවක් වුණේම ඔයා බද්දක් ගෙවනවා කියලා? ඔව්. ඔයා මිලදී ගන්න හැම භාණ්ඩයක් හෝ සේවාවක් වුණේම පුතේ ඔයා බද්දක් ගෙවනවා. වැට් බදු පෙස්ස වැට් කියලා බද්දක් ගෙවනවා. value added tax. value added tax. value කියන්නේ අගය, added කියන්නේ එකතු කළ බද්ද. අගය එකතු කළ බද්ද. මෙයා ඕක පුතේ ඔයගොල්ලෝ හැම එක්කෙනාම ගෙවනවා. අපිත් ගෙවනවා. හැම භාණ්ඩයක් ගත්තාම පුතේ මේ වැට් එක අපි අනිවාර්යයෙන්ම ගෙවනවා. නමුත් අපි ගෙවන්නේ නැද්ද කියලා දන්නේ ඒක වක්‍ර බද්දක් නිසා. ඒ වක්‍ර බදු ඍජු බදු කියන කාඩි කෝණ වලදී කියලා දෙයි. අපි ගෙවන වැට් බදු. මේ වැට් බදු මේ ලංකාවේ පහුගිය රජයේ දැන් 2019 මේ රජයේ බලයටපත් වුණ 2019 දෙසැම්බර් වලනේ. එතකොට මේගොල්ලා බලයටපත් වෙච්ච කියපු කතාවක් තමයි ලංකාවේ මේ පහුගිය රජයේ හැම එකටම බදු ගහලා භාණ්ඩ හා සේවවල මිල වැඩි වෙලා කියලා කිව්වා. ඒ නිසා ඒගොල්ලා ආපු ගමන් වැට් බදු ප්‍රතිශතය අඩු කරනවායි කියලා කිව්වා මැතිවරණ පොරොන්දුවක්. ඔව්. එතකොට පුතේ කලින් ආණ්ඩුවේ වැට් බදු ප්‍රතිශතය 100ට කීයක් තිබ්බේ? 2019 නොවැම්බර් 30 වෙනකන් නැත්නම් දෙසැම්බර් 1 වෙනිදා වෙනකම් පුතේ ලංකාවේ වැට් බදු ප්‍රතිශතය තිබ්බේ 15%ක්. ඒ කියන්නේ පුතේ ඔයා 100 භාණ්ඩේ නිෂ්පාදකයා 100ට දෙන භාණ්ඩේ ඔයා 15ක් බදු ගෙවලා ඔයා 115කට ගත්තේ 15 යන්නේ රජයට. හරි. ඒතර 100 භාණ්ඩේ ඔයාට හම්බෙන්නේ 115ට. එතකොට නිෂ්පාදකයාට වෙළඳට යන්නේ 100යි 15ක් රජයට ගියා. එතකොට මේ රජයේ බලයට පැත්තෙද්දි කිව්වනේ බදු වැඩි කියලා. ඒ නිසා මේ රජයේ බලයටපත් වෙච්ච ගමන් නොවැම්බර් බලයටපත් වුණා දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා වැට් බදු ප්‍රතිශතය 15% 108 කරා. දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන වැට් බදු ප්‍රතිශතය 100 කීයද? 108යි. අද ලංකාවේ ක්‍රියාත්මක වෙන වැට් බදු ප්‍රතිශතය 108යි. එතකොට පුතේ අපි ගිණුම් කරන කටයුතු කරද්දී භාණ්ඩ විකුණන්නේ 100 භාණ්ඩ 108කට. එතකොට ඒ 108න් 8ක් රජයට දීලා ඉතුරු 100 තමයි අපිට තියාගන්න පුළුවන්. අපි බිස්නස් එකක් කරනවා. ඒතර ඒක ගිණුම් කරන්න බලපානව නැද්ද පුතේ? බලපානවා. ආදායම් බදු සීමාව පුතේ මේ රජයේ බලයටපත් වුණාම ඉහළ දැම්මා. අවුරුදු ලක්ෂ 30කට වැඩි කට්ටියකින්ද කොහෙද පුතේ රජයේ බදු අය කරන්නේ. ඒ වගේ පුතේ ඒවා ගිණුම් කරන්නේට බලපානවා. බදු ප්‍රතිපත්තිය. පැහැදිලිනේ? හරි. දෙවැනි එක ලියා ගන්න විනිමය අනුපාතිකය. විනිමය අනුපාතිකය. දැන් පළවෙනි එක බදු ප්‍රතිපත්තිය කියලා ලිව්වනේ. දෙවෙනි එක විනිමය අනුපාතිකය. විනිමය
විනිමය අනුපාතිකය. විනිමය අනුපාතිකය. හරි. මට කියන්න පුතේ විනිමය කියන්නේ මොකද්ද වචනේ? විනිමය කියන්නේ මොකද්ද වචනේ? විනිමය කියන්නේ මොනවා වලටද? කවුරුත් දන්නේ නැද්ද? පුතේ විනිමය කියන්නේ මොනවා වලටද? ඔකට අපි විදේශ විනිමය අනුපාතිකය කියලාත් කියනවා. මම විදේශ කියන වචනේ කිව්වේ නෑ, මම විනිමය අනුපාතිකය කියන වචනේ විතරයි කිව්වේ. විනිමය අනුපාතිකය. මොකද්ද පුතේ විනිමය අනුපාතිකය කියලා කියන්නේ? තවත් රටක විවාරික මුදල් එකක තවත් රටක විවාරික මුදල් එකකට එක්ක හුවමාරු වෙන අනුපාතය. ඒ විනිමය අනුපාතිකය විදේශ විනිමය අනුපාතිකය. මං අහන්නේ විනිමය කියන වචනේ මොකක්ද? පුතේ හරි පුතේ ඔයා විදේශ විනිමය අනුපාතිකය කියන වචනේ හරි ඈ. මං අහන්නේ විනිමය කියන්නේ. විනිමය කියන්නේ පුතේ මුදල් කියන එකට. විනිමය කියන්නේ මුදල් කියන වචනේ පුතේ. එතකොට විදේශ විනිමය අනුපාතිකය කියලා කියන්නේ එක් රටක මුදල් ලේඛකයා තවත් රටක මුදල් ලේඛකයා සමග හුවමාරු වන අනුපාතය. එක් රටක මුදල් ලේඛකයා තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතිකයට කියන්නේ පුතේ විදේශ විනිමය අනුපාතිකය. ඉගෙන අද උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ ලංකාවේ රුපියල්නේ ක්‍රියාවක් තියෙන්නේ. ලංකාවේ මුදල් ලේඛකයේ රුපියල්. ඇමරිකාවේ තියෙන්නේ ඩොලර. එතකොට ඔයා ඇමරිකාවට යනවා නම් රුපියල් අරන් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒවා මොනවලට මාරු කරගන්න ඕනේ පුතේ? ඔයා ගාව තියෙන රුපියල් ටික ඩොලර්ස් වලට මාරු කරන්න ඕනේ. පිටරටින් බඩු ගන්න නම් ඩොලර්ස් ඕනේ. රුපියල් තිබිර වැඩක් නැහැ. ලංකාවේ කොච්චර සල්ලි අච්චු ගෙවුවත් වැඩක් නැහැ පුතේ. හරි. ලංකාවේ කොච්චර සල්ලි අච්චු ගෙවුවත් වැඩක් නැහැ. ඇයි ඒ? එවෙන් ඔයාලට පිටරටින් බඩු ගේන්න පුළුවන්ද? බෑ. පිටරට ඔයා මොනවද දෙන්න ඕනේ පුතේ? ඩොලර්ස් දෙන්න ඕනේ. පිටරටින් බඩු ගේන්න නම් දැන් අපි කියන්නේ පුතේ දැන් මේ රටේ තියෙන ප්‍රශ්නේ පහුගිය දවස්වල කිරිපිටි ගේන්න විදියක් නැහැ කිව්වා. දැන් කියනවා තෙල් ගේන්න විදියක් නැහැ කියලා. ගෑස් ගේන්න විදියක් නැහැ කියනවා. දැන් පිටරටින් ගේන බඩු තහනම් කරලා තියෙනවා වාහන ගේන්න දෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව පුතේ? පිටරටින් බඩු ගන්නවා නම් අපි ඒවට මොනවද ගෙවන්න ඕනේ පුතේ කියන්නේ? ඒවට ගෙවන්න ඕනේ ඩොලර්ස් වලින්. රුපියලේ කාසි දීලා හරියන්නේ නැහැ. දවාටත් හිතනවා ඇදින් ඉතින් මේ සල්ලි අච්චු ගැව්වහම මොකද වෙන්නේ? අපේ අතට සල්ලි එනවනේ. ෂෝක්නේ. කියලා ඕගලන්ට හිතෙනවා ඇදින් පුතේ සල්ලි අච්චු ගහන්න 5000 තව අච්චු ගහන්න පුළුවන්. අච්චු ගහුවට වැඩක් තියනවද කියන්නකෝ? වැඩක් නැහැ. ඇයි ඒ? පිටරට ඒව දුන්නාට පිළිගන්නේ නැහැ. පිටරටින් බඩු ගන්න අපිට ඩොලර්ස් ඕනේ. හරිද දෙකේ පුතේ? රුපියල් අපි රටේ අපේ රටේ සල්ලි කොල කොච්චර අච්චු ගහුවත් වැඩක් නැහැ. නිකන් කඩදාසි කොල වලට බවටපත් වෙනවා පුතේ. ඇයි ඒ? ඒක පිටරට මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒගොල්ලන් ඩොලර්ස් දෙන්න ඕනේ අපි. හරි. ඩොලර්ස් ගන්න මොනවද අපිට කරන්න තියෙන්නේ? ඉතින් ඩොලර්ස් ගන්න නම් අපි මෙහෙ නිෂ්පාදනය කරලා පිටරට බඩු යවන්න ඕනේ. ඒවට අපිට ඩොලර් හම්බෙන්නේ. ඒ ඔය අපි පිටරටට ගිහලා අපේ කට්ටිය සේවය කරන්නේ. ගෘහ සේවයට යන්නේ අරාබි රටවල් වල. ඒ වයින් ඒතර අපිට සල්ලි එනවා අපි ඩොලර්ස් වලට හරවලා ගත හැකියි. එතකොට පුතේ තව සුද්ධ ලංකාවට එන්න ඕනේ පුතේ. සුද්ධ ලංකාවට ඩොලර්ස් අරන් එන්නේ. දැන් ඒව නැහැ. හරි. පිටරටවල පුතේ ජොබ් වලට ගිය කට්ටිය පහුගිය දවස්වල ලංකාවට ආවා. කොරෝනා නිසා ජොබ් කරන්න බැරුව. එතකොට සුද්ධ ලංකාවට ආවේ නැහැ. ඒතර පුතේ අපිට ඩොලර්ස් නැහැ. අපි මෙහෙ නිෂ්පාදනය කරේ නැහැ. පුතේ ඒකනේ පහුගිය කාලේ රට වහන්න නැතුව මේ කොරෝනා එක තියෙද්දිත් ගාමන්ට් ටික අරගෙන වැඩ කරේ ඇයි? ඒ ගාමන්ට් වලින් මහන් ටික පිටරට වලට විකුණන්නේ. විකුණලා අපි ඩොලර්ස් ගන්න ඕනේ. ඒකයි පුතේ ඒ ටික අරගෙන තිබ්බේ නැත්තම් සුද්ධ වෙන්නෙත් නැහැ. පිටරට මිනිස්සුන්ගෙන් සල්ලි එන්නෙත් නැහැ. ඒතර අපේ රටේ පුතේ වාහනයක්වත් දුවා ගන්න බැරි වෙනවනේ. ඒකයි ඒ රජය එහෙම කරේ පුතේ. එතකොට ඩොලර්ස් ඕනේ පුතේ. මම ඒ ටික ඔයාලට සාමාන්‍ය දැනීමට කිව්වේ. ඒක ඔයගොල්ලෝ බලන්න ඇතිනේ සල්ලි අච්චු ගහලා මේ අපිට අතර සල්ලි දුන්නාම මරුනේ කියලා. නෑ ඒක මරු නෑ. වැඩක් නෑ. දැන් පහුගිය කාලේ පුතේ ඔයගලන්ට ඔය 5000 ඒවා දුන්නේ රජයේ සල්ලි අච්චු ගහලා. ඒක වැඩක් නෑ පුතේ. අය අපිට පිටරටින් බඩු ගේන්න බෑ. ඒවා පිළිගන්නේ නෑ. පිටරට පිළිගන්නේ නෑ. අපේ රටේ විතරයි සල්ලි කොලේ නිකන් අපේම රටේ පුතේ නිෂ්පාදනය දෙනවා. අපි පිටරටින් මුකුත් ගේන්න ඕනේ නැත්නම් අන්න කමක් නෑ. අපි පිටරටින් බඩු ගෙනාවොත් මොකද වෙන්නේ කියලා ඔයාලට තේරෙනවනේ. බඩු ගෙන සල්ලි. හරි. දැන් මේ විනිමය අනුපාතය කියන්නේ අපි කතා කරන්නේ. විනිමය කියන්නේ මුදල්.
විදේශ විනිමය අනුපාතය කියන්නේ එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය. ඒ කියන්නේ පුතේ ඔයා ඇමරිකාවට යනවා නම් ඩොලර් ඕනේ. ඔයා ගාව තියෙන රුපියල්. පුතේ ඔයාට එක ඩොලර් එකක් ගන්න අද රුපියල් කීයක් දෙන්න ඕනේද ඔයා? එක ඩොලර් එකක් ගන්න රුපියල් කීයක් දෙන්න ඕනද ඔයා? සාමාන්‍ය දැනීම මං අහන්නේ මේ. අද උදේ රුපියල් 210 200 පැනලා නේ පුතේ 210ක් 211ක් 215කට කිට්ටු වෙන්න ඇවිල්ලා නේ. ඔව්ද? ඒ කියන්නේ පුතේ ඔයා එක ඩොලර් එකක් ගන්න ඔයා රුපියල් 210ක් දෙන්න ඕනේ. පැහැදිලිද කියපුද? ඔව්. එතකොට ඔයා ඉන්දියාවට යනවා නම් පුතේ ඉන්දියානු රුපියල් ඔයා ගාව තියෙන්න ඕනේ. එතකොට ඔයා ගාව තියෙන රුපියල් දීලා ඉන්දියන් රුපියල් බවට පත් කර ගන්න ඕනේ. මට කියන්න ඔයාට එක ඉන්දියානු රුපියලක් ගන්න ලංකා රුපියල් කීයක් දෙන්න ඕනේ? එක ඉන්දියානු රුපියලක් ගන්න ඔයා ලංකා රුපියල් කීයක් දෙන්න ඕනද පුතේ? සාමාන්‍ය දැනීම. කියන්න පුතේ. රුපියල් 3ක් වගේ. රුපියල් 3ක් වගේ දෙන්න ඕනේ. ඒ අනුපාතය. දැන් පුතේ ඇමරිකාවේ එක්කෙනෙක් ඇවිල්ලා ලංකාවට එනවා නම් එයා ඩොලර්ස් අරගෙන එන්නේ. එයා 1 ඩොලර් එකක් දුන්නාම එයාට අපි රුපියල් ඒවා 210ක් දෙනවා. ඔක තමයි පුතේ විනිමය අනුපාතය. ඔක වැඩි වෙනවා කියන්නේ රුපියල යාගේ හොම ඔක වැඩි වෙනවා කියන්නේ හොඳ නෑ පුතේ. අපිට සුද්දා නිදහස් දෙද්දී 48 හරිද? 1 ඩොලර් එකට 1 රුපියලයි. පැහැදිලිද කියුවද? ඊටත් වැඩි අඩුයි 7 ගාණයි. ඒ කියන්නේ පුතේ රුපියලයි ඩොලර් එක 1 ගාණ. රුපියලක් තිබ්බම ඩොලරයක් ගත හැකියි අපිට. ඊටත් වැඩි රුපියල් අතර අඩු ගාණක් දුන්නාම ඩොලරයක් ගන්න පුළුවන්. ඒක 1970 ගණන් වෙලා වෙනකන් තිබිලා තියෙන පුතේ රුපියල් 7යි ගාණයි. රුපියල් 7යි ගාණයි කියන්නේ රුපියල් 7ක් දුන්නාම ඔයාට 1 ඩොලරයක් ගත හැකියි. නමුත් අද ඒක 210ට විතර වෙනකම් වැඩි වෙලා. හරි. ඒකට හේතුව පුතේ ඇයි? අපේ රටේ නිෂ්පාදනයක් නෑ අපි ඩොලර්ස් නැතිකම. හරි. අපි සල්ලි අච්චු ගහලා අපේ රටේ වැඩක් නැහැ. ඒතර අපේ සල්ලි වල වටිනාකමක් නැහැ. ඒකයි හේතුව පුතේ. හරි. ඒ නිසා විනිමය අනුපාතිකය කියන්නේ එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හොමාරු වන අනුපාතය. නම් පැහැදිලි නේද පුතේ කියපු දේ? ඒ අනුපාතය ගිණුම් කරන්න බලපානව නැද්ද පුතේ? ඔව් බලපාන. අපි විදේශ වෙළඳාම කරනවා නම් අපි ලංකාවේ ගණන් හදන රුපියල් වල නම් අපිට ලැබෙන ඩොලර්ස් වල නම් ඒවා හරවන්න එපායි මුදල් වලට. එතකොට එදා තියෙන විනිමය අනුපාතිකය බලපානවා. පැහැදිලි නේද මම කියපු දේ? හරි. දැන් දෙකල්ලු විනිමය අනුපාතිකය. තුන්වෙනි එක ලියන්න. පුතේ ආර්ථික හා දේශපාලන විචල්යන් මේ ලියන්නේ පළවෙනි විචල්යේ බදු ප්‍රතිපත්තිය. දෙවෙනි විචල්යේ විනිමය අනුපාතිකය ලිව්වා. තුන්වෙනි එක ලියන්න මිල මට්ටම්. මිල මට්ටම්. මිල මට්ටම්. මිල මට්ටම්. මිල මට්ටම්. මිල මට්ටම්. මොකද්ද මේ මිල මට්ටම් කියලා කියන්නේ? හරි. ඉතින් මේ මිල මට්ටම් කියන වචනේ අපි ඉගෙන ගන්න යන්නේ මිල මට්ටම්. හරි. මේ මිල මට්ටම් කියන්නේ ඔයා දන්න භාණ්ඩ වල මිල තමයි. ඔයා දන්න ඔය භාණ්ඩ හාසේ වල මිලට තමයි මිල මට්ටම් කියලා කියන්නේ. පුතේ රටක මිල මට්ටම් භාණ්ඩ හා සේවා වල මිලට තමයි මිල මට්ටම කියලා කියන්නේ. රටක භාණ්ඩ හා සේවා වල මිල එන්න ක්‍රමයෙන් වැඩි වෙනවා නම් ඒකට අපි කියන්නේ මොකද්ද? රටක භාණ්ඩ හා සේවා වල මිල එන්න වැඩි වෙනවා නම් ඒකට අපි ලස්සන වචනයක් කියනවා. මොකද්ද පුතේ කියන වචනේ? ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ෆ්ලේෂනරි. සිංහල වචනේ මොකද්ද පුතේ? රටක භාණ්ඩ හා සේවා වල මිල අකණ්ඩව ඉහළ යනවා. ඔය කුෂිකාර්මික භාණ්ඩ වල සමහරක් කාලවල ඉහළ ගිහින් ඊට පස්සේ අඩු වෙනවා. ඒවනේ මම කියන්නේ. රටක භාණ්ඩ හා සේවා වල මිල ක්‍රමයෙන් වැඩි වෙනවා. එන්න හැමදාම වැඩි වෙනවා. උද්දමනයක් තියෙනවා. උද්දමනය නැති රටක් නැහැ. උද්දමනයක් තියෙනවා. හරිද? මම වචනේ කියලානේ. භාණ්ඩ හා සේවා වල මිල එන්න වැඩි වෙන එකට අපි කියන්නේ පුතේ මොකද්ද? උද්දමනය. හරි? උද්දමනය. උද්දමනය. රටක භාණ්ඩ හා සේවා වල මිල මට්ටම් පුතේ එන්න වැඩි වෙනවා නම් ඒකට අපි කියන්නේ උද්දමනය කියන වචනේ. අහලා ඇදිනේ? ඉන්ෆ්ලේෂනරි. එතකොට අපේ රටේ උද්දමනයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඇයි? ඔයා බලන්න.
එන්න භාණ්ඩාසේවල මිල වැඩි වෙනව නේද? අන්න ඒක පුතේ අපේ රටේ තියෙන උද්දමනය. ලෝකේ හැම රටකම උද්දමනයක් තියෙනවා. අපේ රටේ පුතේ උද්දමන වේගය මම දැන් 10%කට කිට්ටුව දැයි යනවා. ඒ කියන්නේ අවුරුද්දේ මුල භාණ්ඩ රුපියල් 100 නම් ඒක අවුරුද්දේ අග වෙද්දී 110 වෙලා. අවුරුද්දේ මුල භාණ්ඩ මිල 100 නම් අග වෙද්දී 110. ඒකයි උද්දමන වේගය 100ට ගානකින් කියන්නේ 10%යි. ඒ වගේ අපේ රටේ මම දැන් 10%ක් විතර තියෙනවා. හරි. ලෝකේ හැම රටකම උද්දමනයක් තියෙනවා පුතේ. ලෝකේ උද්දමනයේ අඩුම රට විදිහට සලකන්නේ මොකද්ද පුතේ? ලෝකේ උද්දමනයේ අඩුම රට විදිහට සලකන්නේ මොකද්ද? ඒ කියන්නේ භාණ්ඩ හා සේවල ඒ රටේ මිල ඉහළ